තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට. අභිමානවත් වෛශාඛ්‍ය මංගල්‍යයේ සමරන මේ උතුම් කාලය බෞද්ධ දර්ශනය පිළිබඳ අපට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් කාලයක්. පින් දහම් කරමින් සාංශාරික අරමුණු දිනා ගැනීමට නම් අපි ඊතා නිරෝගී මනසින් සහ කායික සුවතාවයෙන් සිටිය යුතුයි. ඒ නිසා නිරෝගිමත් යෞවනය තමයි ධර්මය අවබෝධ කරගන්නට ඊ타ම වටින කාලය. ඒ නිසා බාලදක්ෂ පිළිවෙත බෞද්ධ දර්ශනය නිවැරදිව හඳුනා ගැනීම කාලෝචිත කටයුත්තක්. ඒ පිළිබඳව නිවැරදි ධර්ම අවබෝධය ලබා දීමට අපි নমස්කාර පූජා පෙරදැරිව ආරාධනා කර සිටින්නේ හංමැල්ල ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි පූජ්‍ය රුවන්පුර ධම්මාලංකාර හිමිපාණන් වහන්සේට. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संगमुपदं ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතාති නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අච්චරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යුග්ගනේදනං ජින්න පංචාව ජායන්ති හීන මච්චේව පල්ලවේති. හැමදිනාටම තෙරුවන් සරණයි. අද පින්බර වෙසක් පුර පසළොස්වක පොය දවස විශේෂයෙන්ම ඔබගේ මගේ සාන්තිනායක ලෝතුර අමාමෑණී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා විදිහට අසිරිමත් වූ ලුම්බිනි සල්පුයනේ උත්පත්ති ලැබපු උතුම් පොය දවස. ඒ වගේම මේ ලෝකේ යථාර්ථය අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ අසිරිමත් බොහෝ දවස අවුරුදු 45ක් පුරාවට ලෝක සත්‍යයක් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ධර්මයේ දේශනා කොට කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සම්මේලනයේදී පිරිනිවන් පා වදාළ උතුම් පොය දවස. මේ අසිරිමත් වූ තෙමගුණ සිහිපත් කරන මේ පින්බර වෙසක් පුර පසළොස්වක පොය දවසේ විශේෂයෙන්ම කොමාගම දිසා බාලදක්ෂ ශාඛාවේ සියලු දෙනාගේම සහභාගීත්වය සහ දායකත්වය ඇතිව පවත්වන මේ උතුම් බොහෝ දින වැඩසටහනේ බොහෝ දින ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි හැම දිනාගේම බලාපොරොත්තුව සූදානම්. ඒ විශේෂයෙන්ම මේ වෙනකොට අපි දන්නවා මේ රටේ පවතිනා වූ සෞඛ්‍ය තත්ත්වය වෙනදා වගේ නෙවෙයි. කොමාගම දිසා බාලදක්ෂ ශාඛාව මගින් මේ බොහෝ දින වැඩසටහන ඉතාමත් උත්කර්ෂවත් විදිහට වෙනදා සිද්ධ කරනවා කටයුතු කරනවා. නමුත්
මේ වසරේදී අපිට එහෙම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි හැමෝම ඉතාමත්ම අවදානම් වූ කාල පරිච්ඡේදයක තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඔන්ලයින් තාක්ෂණය මගින් ඔබට මෙවැනි ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමේ උතුම් අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ නිසා ඒක මේ වෙලාවේදී අපි ගොඩාක් අගය කරනවා. මොකද අපිට කිසිවක් කරගන්න බෑ කියලා අපි පැත්තකට වෙන්නේ නැතුව පුළුවන් මට්ටමින් හෝ මෙහෙම වැඩසටහන් අද වගේ උතුම් දවසක ක්‍රියාත්මක කිරීම ලොකු දෙයක්. ඒ වෙනුවෙන් අපිට මේ ධර්ම දේශනාවට ආරාධනා කළා. විශේෂයෙන්ම අද දවසේදී අපි මේ තාමත්ම කෙටි කාලයක් තුළදී මේ පවත්වන ධර්ම දේශනාවෙන් ඔබගේ මෙලව ජීවිතයට වගේම සසර ගමනට ලොකු පාඩමක් ලබා ගන්න පුළුවන්. අද දවස ගත්තට පස්සේ මම කලින් මතක් කළා ලෝතර බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ එමගුණ සිහිපත් කරන පොය දවස කියලා. එතකොට බලන්න මේ උතුම් වෙසක් පුරපසළොස්වක ඔය දවසට අපේ කොච්චරවත් සාර්ථක විදිහට මේ වෙසක් උත්සවය සමරනවද කියලා. වෙනදාට නම් ආදනම් ගොඩක් අඩුයි. නමුත් වෙනදාට කොච්චර මිනිස්සු දම්සල් පවත්වනවද? කොච්චර මිනිස්සු පරිසරය සුන්දර කරන්න අලංකාර කරන්න මිනිස්සුන්ගේ හිත් ලස්සන කරන්න කටයුතු කරනවද? ඒතකොට මේ විදිහට පින් දහම් වල නියැලිලා තවත් කෙනෙක්ගේ හිතක් ගතක් සුවපත් කරන්න පුළුවන් ආකාරයෙන් තමයි අපි වෙසක් පොය දවසේ හැසිරෙන්නේ. එහෙම කටයුතු කරන්නේ ඔබගේ මගේ සාන්තිනායක ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකයට දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල තියෙන්නේ යහපත් දේ උතුම් දේ. ඒකට උන්වහන්සේගේ ධර්මය ලෞකිකත්වයට වගේම ලෝකෝත්තර ස්වභාවයට දාමතු වැදගත් වෙනවා. ඒ නිසා උන්වහන්සේගේ වටිනාකම ලෝකයට කියාපාන අද වගේ දවසක මෙසේ දහම් බිලක් ශ්‍රවණය කරන්නට ලැබීම පවා ඔබගේ ලොකු භාග්‍යයක් කොට සලකන්නට ඕනේ. දැන් සමහර වෙලාවට අපි බණ අහනවා. සමහර වෙලාවට අපි බණ අහන්න තරම් කැමැත්තක් නැහැ. සමහර වෙලාවට අපි ධර්මයේ පිළිපදිනවා. සමහර අය ධර්මයේ පිළිපදින්නේ නැහැ. හැබැයි අපි හැමෝම දැනගන්න ඕනේ කාරණාව තමයි අපි බණ ඇහුවත් නැතත් අපි ධර්මයේ විශ්වාස කළත් නොකළත් අපි ධර්මානුකූලව ජීවත් වුණත් නැතත් මේ ලෝකයේ සමස්ත ක්‍රියාවලිය ධර්මයට අනුව සිද්ධ වෙනවා කියන කාරණාව. මොකද ධර්මයෙන් ඉහාට ගිහිල්ලා කටයුතු කරන්න අපි කාටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ වටිනාකම රඳා පවතින්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ සසර ගමන තුල යම්කිසි විමුක්තියක් අපේක්ෂා කරනවා. ඒකට හේතුව අපි හැමෝම මේ සංසාරේ අනන්ත අප්‍රමාණ වූ දුකක පැටලිලා ගත කරන අසරණ කොටස. ඒ අපි අසරණ බව අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්තේ දැන් ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය කරන දේවල් තියෙනවනේ. මේ වෙලාව ගත්තත් කෑම බීම ටික අපිට තියෙනවා. ඇඳුම් පැළඳුම් තියෙනවා. ඉන්නේ හිටින්න තැනක් තියෙනවා. නමුත් සමහර විට මේ දේවල් නැති මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා. තුන් වේලෙන් දෙවේලක්ම නොකානෝදී ජීවත් වෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. එකම ඇඳිවත මුළු අවුරුද්ද පුරාවටම අඳින මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. රෝහල් ගාන ජීවිතේ වැඩිම කාලයක් ගත කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේ විදිහට ගත්තට පස්සේ ඒ අසරණ මිනිස්සු අතර අපිට අසරණ බවක් දැනෙන්නේ. අනික අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ මගේ ළඟ ඉන්න මගේ අම්මා තාත්තා සහෝදරයෝ කවුරු මාව රැකගයි මාව බලාගනි මාව ආරක්ෂා කරයි මට පිහිට වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් මොහොතකට හිතුවොත් එහෙම තව සුළු මොහොතකින් වෙන්නේ මොකක්ද කියලා මට හිතා ගන්න බැහැ. ඊට දවසේදී මට වෙන්නේ මොකක්ද? ඒ වෙන දේ මම පාලනය කරන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බැහැ.
මරණයෙන් පස්සේ මං කොයි වගේ තැනකට යයිද මට කොයි වගේ තත්ත්වයක් උදා වේද කියන එක මට හිතන්නත් බෑ. මට ඒක පාලනය කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා මේ නොපෙනෙනා වූ අනාගතේ පාලනය කිරීමේ හැකියාවක් මට නැහැ. ඒ නිසා ඒ හැම අවස්ථාවකදීම Tamanගේ පිහිටට පවතින්නේ ධර්මය. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අද මම මේ ජීවත් වෙන මට්ටම මට ලබා දීලා තියෙන මේ ධර්මය. ඊට දවසේදී මම යහපත් ආකාරයෙන් ගත කරන්න නම් ඒ යහපත් දවස උදා කරලා දෙන්නේ අද මම ධර්මානුකූලව ජීවත් වෙන මේ මොහොත. ඒක මම තේරුම් ගන්නවා. ඒකට සසර ගමනේ අපිට යම්කිසි වූ අස්සසිල්ලක් ලබන්නට නම් මේ ධර්මයේ පමණයි තියෙන එකම පිහිට පිළිසරණ කියලා දේ අපි දැනගන්නට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා. ධර්මයේහි හැසිරෙන පුද්ගලයා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියලා. ඒකට අපි ධර්මයේ තුල හැසිරෙනවා කියලා මොකක්ද කරන්නේ? ධර්මයේ තුල හැසිරෙනවා කියලා අපි කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පවා අවබෝධ කොට මේ ලෝකයට දේශනා කරන්නේ මේ ලෝකයේ ඇත්ත. මේ ලෝකයේ යථාර්ථය. අපි 100 දෙනෙකුට එකතු වෙලා 100ක් කියන්න පුළුවන්. හැබැයි මේ ලෝකයේ ඇත්ත පවතින්නේ ඒකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේගේ උතුම් ඥාණයෙන් මේ ලෝකයේ තුල තියෙනා වූ සැබෑ తත්වය, ඇත්ත తත්වය, යථාර්ථය. යථාර්ථය අවබෝධ කොට අපිට දේශනා කරනවා. එතකොට ඒ යථාර්ථය තුල තියෙන දෙයක් තමයි මම මේ ලෝකෙට හරි දෙයක් කළොත්, යහපත් දෙයක් කළොත් එහෙම ඒකේ විපාකය එහෙම නැත්නම් ඒකේ ඵලය යහපත් වෙනවා. මම මේ ලෝකෙට අයහපත් වූ දෙයක් කළොත් එහෙම ඒකේ විපාකය අයහපත් දෙයක් වෙනවා. දැන් මේක තමයි ලෝකේ පවතින ස්වභාවය. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් අපි බලන්නේ යහපත් දෙයක් කරන උතුම් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අද දවසේදී මේ දේශනාව ශ්‍රවණය කරන හැමදෙනාගේම හිත තුළ ඇති කරගන්නට ඕනි චේතනාව. අද වගේ පින්බර දවසක මම උතුම් සිතිවිල්ලක් ඇති කරගන්නවා මේ වගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කොට මම යහපත් පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන උතුම් චේතනාව. ඉතින් ගොඩාක් වෙලාවට බාලදක්ෂ ව්‍යාපාරයත් එක්ක ඉන්න ඔබ ඒ බාලදක්ෂ නීතිවල මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා, කියවලා තියෙනවා. ඒ යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන මාර්ගය ඒ නීතිවල පව ඔබට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා මම ගොඩක් විශ්වාස කරනවා බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා මේ කුඩා කාලේ ඉඳලා සමාජ සේවකයෙකු විදිහට කටයුතු කරන ඔබ ඉතාමත්ම දැහැමින් ජීවත් වෙන යහපත් පුද්ගලයෙක් කියලා. ඒක මගේ තියෙන විශ්වාසයක්. ඒ නිසා අද දවසේදී මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා මේ දේශනාවෙන් වටිනා කරුණු ඔබේ ජීවිතයට අරගෙන ඔබේ ජීවිතේ හදා ගන්නවා නම් ඔබේ ජීවිතේ ලස්සන කරනවා නම් අද දවසේදී මේ හැමෝම එකතු වෙලා ගන්න මේ ප්‍රයත්නේ ගොඩක් සාර්ථකයි කියලා මම හිතනවා. ඉතින් අද දවසේදී ලොකු කාල වේලාවක් නැහැ. අපිට මේ තියෙන කාල වේලාවෙදී මම තෝරගත්ත ඉතාමත්ම වටිනා ගාථා පාඨයක්. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු ධර්මය අසීමිතයි. අපි 84000ක් ධර්මස්කන්ධය කියලා කිව්වට සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළදී මේ 84000ක් ධර්මස්කන්ධේම කියවලා අවබෝධ කරගන්නට අමාරුයි. ඒ තරම් ලොකු ප්‍රමාණයක්. නමුත් මේ වගේ විශාල වූ දහම් කොටස් රාශියක් තුලින් මම ඉතාමත්ම චූටි ගාථා පාඨයක් අද දවසේදී මාතෘකා බවට පත් කරගත්ත. ඔබට කලින් මම දේශනා කළා අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යුබ්බනේදරං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේන පල්ලලී කියන ගාථා පාඨය. මේ ගාථා පාඨයත් එක්ක බුදුරජාණන් වහන්සේ අපිට වටිනා හර පද්ධතියක් අපේ ජීවිතයට එකතු කරගන්න විදිහ ඉතාමත්ම මනාව ලෙස පැහැදිලි කරනවා. උන්වහන්සේ මේ උතුම් දහම් කාරණාව අපිට පැහැදිලි කරන්න මේ පරිසරයේ එක්තරා සිදුවීමක් උදාහරණයක් විදිහට ගන්නවා.
ඒ උදාහරණය තමයි එක්තරා වනලැහැබක් තුල ලස්සන පොකුණක් තියෙනවා. මේ පොකුණේ විවිධ වර්ගයේ මල් පිපිලා ඒ විල හරිම ලස්සනයි. ඒ වගේම මේ විලේ ජලජ පැලෑටි ජලාශ්‍රිතව ජීවත් වෙන සත්තු ගොඩයි. ඉතාමත්ම පෝෂිත වූ විලක් තමයි මේ විල. මේ විල ආසන්නයේ ගහක් තියෙනවා. මේ ගහේ වහලා ඉන්න කොස්වාල් හිමියා. මේ කොස්වාල් හිමියාගේ ස්වරූපය තමයි මේ කොස්වාල් හිමියා හරිම කම්මැලි. මේ කොස්වාල් හිමියා කොච්චර කම්මැලිද කියනවනම් අඩුම තරමේ Tamanට කෑම ටිකක් හොයාගන්න මේ ගහෙන් පල්ලෙහාට බැස්සොත් ඒ ළඟම කෑම ඕන තරම් තියෙනවා. නමුත් Tamanට කෑම ටිකක් හොයාගන්නවත් උනන්දුවක් මේ කොස්වාල් හිමියා ළඟ නැහැ. දැන් මෙහෙම කාලයක් ගත වෙනවා. වස්සාන කාලේ නිමා වෙලා ගිම්මහාන කාලේ එළවීමත් සමගම දැඩි පෑවිල්ලට මේ විල හිඳිලා යනවා. මේ විල හිඳිලා ගියාට පස්සේ මේ කොස්වාල් හිමියා මොකද කරන්නේ? මේ ගහෙන් පල්ලෙහාට බහිනවා. පල්ලෙහාට බහැලා මේ විල ළඟට එනවා. විල ළඟට ඇවිල්ලා මේ විල දිහා බලාගෙන ඉන්න කොස්වාල් හිමියාට මොනවා හිතෙනවද? මේ කොස්වාල් හිමියාට හිතෙනවා අපරාධ. මම මීට පෙර මෙතනට ආවනම් මට අවශ්‍ය කරන කෑම බීම ටික මේ විලෙන් සපය ගන්න තිබ්බා. නමුත් දැන් මේ විලේ කෑම බීම නැහැ. මේ විල හිඳලා ගිහිල්ලා. දැන් දුක හිතෙනවා, පසුතැවෙනවා, කලකිරෙනවා, සුසුම් හෙලනවා. නමුත් ඒ කලකිරීමෙන්, පසුතැවිල්ලෙන්, දුක් වීමෙන්, සුසුම් හෙලීමෙන් දැන් ඇත්තටම පළක් තියෙයි. මේක ලොකු කතාවක් නෙවෙයි. මේ පොඩි සිදුවීමක්. මෙන්න මේ සිදුවීම ඉතාමත්ම අපූර්වට බුදුරජාණන් වහන්සේ ඔබගේ මගේ ජීවිතයට ගලපනවා. මේ ලෝකේ ජීවත් වෙන ගොඩක් අය මෙන්න මේ කොස්වාල් හිමියා වගේ කියලා කියනවා. දැන් ඇත්තටම ඇයි එහෙම කියන්න හේතුව? එහෙම කියන්න හේතුව දැන් අපේ ජීවිතේ අපිට තියෙනවා එක එක දේවල් කරගන්න සුදුසු කාලය. දැන් ගොඩාක් වෙලාවට ඔබ පාසල් අධ්‍යාපනය ලබන දරුවා. එතකොට මේ තමයි ඔබගේ ඉගෙන ගන්න කාලය. මේ ඉගෙන ගන්න කාලය ආය නැවත එන්නේ නැහැ ඇත්තට. ගොඩාක් වෙලාවට අධ්‍යාපනයේ අගයක් දන්නේ නැති. ඉගෙනීමේ අගයක් දන්නේ නැති. ගොඩක් අය කරන්නේ මේ කාලෙදී කරන්න ඕනේ දේවල් නෙවෙයි කරන්නේ. Tamanට වැඩක් නැති අනවශ්‍ය දේවල් ගොඩක් කරන්න. නිකන් නිර්පරාධ කාලේ නාස්ති කරනවා. ඒ විතරක් නෙවෙයි. පොත්පත්වල අධ්‍යයනයේ කටයුතු කරන්නට තියෙන අවශ්‍ය කාලේ ඔබ නිකන් නිර්පරාධේ ඉවල දානවා. දැන් මෙන්න මේ විදිහට ගොඩක් වෙලාවට දරුවන් කම්මැලි වෙනකොට වෙන්නේ කාලේ නවතින්නේ නැහැ. කාලේ යනවා. අපි විභාගවලට ලියනවා. දැන් විභාගවලට ලියන්න තරම් දැනුමක් අපි තුල නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට ගොඩක් ළමයි විභාගේ අසමත් වෙනවා. අපි හිතමු විභාගේ අසමත් වුණා කියලා. නමුත් ජීවිතේ කාලයක් ගියාට පස්සේ අවුරුදු ගාණක් ගියාට පස්සේ ආයෙත් අපිට හිතෙනවා අපරාධේ. ඒ කාලේ ගුරුවරු කොච්චර මහන්සියෙන් ඉගෙනුවාද? අම්මා තාත්තා උපයන ධනයේ දුක් මහන්සියෙන් අපිට කොච්චර වියදම් කළාද? ඒ වගේ තත්ත්වයක් තිබිලා ඇයි මට හරියට නිසි අධ්‍යාපනයක් ලබන්න බැරි වුනේ? දැන් කාලයක් ගියාට පස්සේ දුක් වෙනවා. දැන් මේ කාලේදී හැමදේම Tamanට තිබෙනවා. හැමදේම Tamanට තිබිලා. Taman මේ ගැන හිතන්නේ නැතුව නිකන් නිර්පරාධයේ කාලේ නාස්ති කරලා පසුකාලීනව දුක් විඳිනවා. ඊට පස්සේ ජීවිතේ Tamanට කියලා උත්සාහයක් තියෙන්න ඕනේ. රැකියාවක් කරන්න, ව්‍යාපාරයක් කරන්න, ධනය හම්බ කරන්න. මේ හැම දෙයකම Tamanට උත්සාහයක් තියෙන්න ඕනේ. නමුත් මෙන්න මේ උත්සාහය නැතුව ජීවිතේ නිකම්ම ඉඳලා කාලයක් ගියාට පස්සේ අපිට හිතෙනවා අපරාධේ. මේ කාලය කොච්චරනම් වටිනවද? මේ කාලයෙන් මට කොච්චර වැඩ ගන්න තිබ්බද? නමුත් මම මේ කාලේ නිර්පරාධේ නිකම්ම දිය කරලා හැරෙනවා. මෙන්න මේ වගේ
තමන් ගැන හිතලා තමන්ට දුක් වෙන්න වෙන කාල පරිච්ඡේදයක් අනාගතේ උදා වෙනවා. දැන් මෙන්න මේක මම කල්පියා රකින්නවා. ඒ කියන්නේ අනාගතයේදී මට මෙහෙම හිටියොත් එහෙම මට මම ගැන හිතලා පසුතැවෙන්න වෙනවා. දැන් මම තීරණය කරනවා මම අනාගතයේදී පසුතැවෙන කෙනෙක් බවට පත් වෙනවද? නැත්නම් යමක් තීරුම් අරගෙන මම මගේ ජීවිතය අද කළ යුතු දේ අද කරනවා. මේ ගාථා පාඩයත් එක්ක තියෙන අදහස මම හිතන්නේ ඔබේ ජීවිතේ ගොඩාක් වටිනවා. මේ වටිනා අදහස තුළින් අපේ ජීවිතේ ගොඩාක් හදා ගන්න පුළුවන්, සකස් කර ගන්න පුළුවන්. මොකද අපේ ජීවිතය තුළදී අපිට මේ උත්සාහය, කැපකිරීම, මේ පරිත්‍යාගශීලී ස්වභාවය, මේ වගේ ගුණාංගයන් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න තියෙන කාලය. ඒ නිසා අපි යමක් මේ වෙලාවේදී තීරුම් අරගෙන කටයුතු කිරීම තුළින් අපේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙනියන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අම්මා තාත්තට කියා දෙන්න පුළුවන් පුතේ මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා. මේ දේ හරි, මේ දේ වැරදි කියලා කියා දෙන්න පුළුවන්. ගුරුවරුන්ටත් කියලා දෙන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතයේ ජයග්‍රහණය කරා අරගෙන යන එක ඔබ සතු දෙයක්. ඒ නිසා අපේ පොඩි කාලේ ඉඳලා හරිය කැමති තමන්ගේ හොඳ අහන්න. ඒ හොඳ අහන්න නම් හොඳ අහන්න පුළුවන් විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්නට අවශ්‍යයි. ඒ නිසා අපි මේ ගත කරන මේ වෙලාවේදී පුළුවන් තරම තවත් කෙනෙකුට පිහිට වෙන්න, ඒ පිහිට වෙන්න පුළුවන් මෛත්‍රිය, කරුණාව වගේ උතුම් ගුණාංගයන් තමන්ගේ හිත තුළ ඇති කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අද උතුම් වෙසක් පුරපසළොස්වක පොය දවසේදී අපි වටිනා සිතවිල්ල, වටිනා අදහසක් තමන්ගේ හිතට එකතු කරගන්න ඕනේ. ඒ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් දර්ශනය තුළ උන්වහන්සේගේ පෙර ඉඳලා ඔබ බැලුවොත් එහෙම සිද්ධාර්ථ චරිතය තුළ කොච්චර උත්සාහවන්ත චරිතයක්. සිදුහත් කුමාරයා ශිල්ප දක්වනකොට තමන්ගේ අනිත් සෙසු සහෝදර ශිෂ්‍යයන් ඉන්නවා. නමුත් ඒ අය අතර කොච්චර දක්ෂයද? ඒ දක්ෂකම නිකම්ම ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. ඒ උත්සාහය, අදිස්ථානයේ කැපකිරීම තුළ. දැන් කැපකිරීම තුළ බලන්න කොච්චර ලස්සනද කියන එක අවස්ථාවකදී මට මතක් වෙනවා. තමන්ගේ ළඟ හිටිය තවත් ශිෂ්‍යෙක් තමන්ගේ දුනු ඊතල උපයෝගී කරගෙන අහිංසක හංසයෙකුට විද්දට පස්සේ ඒ හංසයා ගෙනල්ලා බෙහෙත් කරලා සුවපත් කරනවා. දැන් හොඳ දක්ෂයෙක්. හැබැයි හොඳ දක්ෂයෙක් වුණාට බලන්න මේ දක්ෂයා තුළ තියෙන කරුණාව, මෛත්‍රිය වගේ ගුණාංග. ඒවා තමයි ජීවිතේ ලස්සන කරන්නේ. දැන් ගොඩාක් වෙලාවට අපි සමහර දේවල් වලින් දක්ෂ වෙනකොට අධ්‍යාත්මයේ පැත්තේ ගොඩාක් පල්ලෙහා මට්ටමකට වැටෙනවා. ගුණධර්ම අතින් ගොඩාක් පල්ලෙහා මට්ටමකට වැටෙනවා. නමුත් අපි දක්ෂයෙක් කියලා මේ මෙලව ජීවිතේ ජය ගන්න පුළුවන්. හැබැයි සසර ගමන ජය ගන්න නම් මේ කරුණාව, මෛත්‍රිය වගේ උතුම් ගුණාංගයන්, ඒ පරිත්‍යාගශීලීත්වයේ වගේ උතුම් ගුණාංගයන් තියෙන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම බාලදක්ෂයෙකු විදිහට ඔබ තුල ඒ ගුණාංගයන් ඇති කරගන්න ඕනේ කියන කාරණාව ඔබගේ නීතිමාලාවලත් තියෙනවා. ඒක නිසා ඔබ ඒ ගුණාංගයන් තමන්ගේ ජීවිතය තුළ හදාගන්න අද වගේ උතුම් පොය දවසකදී දැඩි ලෙස අදිෂ්ඨාන කරගන්නවා නම් ඒක ගොඩාක් හොඳයි. ඒ නිසා අපි අද දවසේදී මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් නිමා කරන්නට පෙර ඔබට නැවතත් සිහි ගන්නවන්නේ ඔබ අර මතක් කරපු සිදුවීම ආයෙත් මතක් කරගන්න. අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යුබ්බනේ දරං ජින්න කුංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ කියන ගාථා පාඨයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් වටිනා සිතිවිල්ල හිතට ගන්න. ඒ සිතිවිල්ල තුල තියෙනවා අද දවසේදී අපි යම් කපකිරීමක් අනිවාර්යෙන්ම කරන්න ඕනි. ඊට දවසේ යම් කිසි ඵලයක් විඳින්න නම් අද දවසේදී අපි කම්මැලිව පැත්තකට වෙලා කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව හිටියොත් එහෙම කවදාවත් අපේ ජීවිතේ ජය ගන්න විදිහක් නැහැ. ඒක අධ්‍යාත්මිකවත් එහෙමයි, භෞතිකවත් එහෙමයි. ඔබ යම් ආකාරයකින් ධන දාන්නේ උපේලා අනාගත ලෝකේ ජය ගන්න, හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න, හොඳට ඉගෙන ගන්න, හොඳ තැනකට යන්න, එහෙම පුළුවන් නම් ඒ අද මේ කරන කැපකිරීම තමයි ඒකට බලපාන්නේ. ඒ නිසා
ඒ සිතවිල්ල අද පොය දවසේ හිතට අරගෙන ඔබේ ජීවිතේ ජය ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා කියන කාරණාවත් මේ වෙලාවේදී සිහිපත් කරමින් අද උතුම් වෙසක් පුර පසළොස්වක පොය දවසේදී මේ ධර්ම දේශනාව අපි මේ ආකාරයෙන් නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. මොකද මේ බාලදක්ෂ ව්‍යාපාරයේ ලෝකේ ආරම්භ කරන්නට යෙදුනා වූ බේඩන් පවල් සාමිවරයා එතුමා ඉංග්‍රීසි ජාතිකයේ. නමුත් මේ බාලදක්ෂ නීතිමාලාව සහ පොරොන්දු දිහා බැලුවට පස්සේ ඒව තුළ තියෙන කාරණා ඇත්තටම මේ බෞද්ධ දර්ශනයේ වගේම තියෙන උතුම් දේවල් ජීවිතේට වැදගත් දේවල්. ඒකට විශේෂයෙන්ම අපි ජීවත් වෙන රටට ආදරය කරන්න, ආගමට ආදරය කරන්න, ආගමට ගරු කරන්න මෙන්න මේ වගේ දේවල්. නිරන්තරයෙන්ම තවත් අය වෙනුවෙන් කැප වෙන්න, තමන්ගේ දක්ෂතාව දියුණු කරගන්න මේ වගේ යහපත් දේවල්. ඊට පස්සේ මම මේක දැක්ක ලස්සනම දෙයක් තමයි හැම වෙලේම සතුටින් ජීවත් වෙන්න. සොම්නසින් කටයුතු කරන්න. මේ දේවල් ජීවිතේ ගොඩාක් අපිට වටින දේවල්. ඒක නිසා මේ වෙලාවේදී අපි වේදුම් පවල් සාමිවරයත් බොහොම කරුණාවෙන් මේ වෙලාවේදී සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අතරම අපේ රටේ මේ වෙනකොට සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයේ කොමසාරිස්තුමා, ඒ වගේම දිසා බාලදක්ෂ කොමසාරිස්වරු, විශේෂයෙන්ම අපි හෝමාගම දිසාවේ කොමසාරිස්තුමාගේ මඟ පෙන්වීම යටතේ තමයි අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ වෙන්නේ. ඒ නිසා එතුමන් ඇතුළුව අද දවසේදී මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලු දෙනාම, ඒ වගේම මේ ධර්ම දේශනාවට ඔබ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා මේ දේශනාව ශ්‍රවණය කරන මේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ සියලු දෙනාම, දරුවන් ඇතුළුව හැම දිනකටම අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඔබටත් ඔබගේ දෙමව්පියන්ටත් සියලු දෙනාටම අද දවසේදී නියතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් කර ගන්නට යෙදුනා වූ උතුම් පුණ්‍ය මහිමෙන් ඔබට සිතක් වේවා, සාන්තියක් වේවා, සැනසීමක් වේවා. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුළදී අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම බලපාලා තියෙන මේ කොරෝනා වෛරසය ඔබගේ පවුලේ අය, මේ රටවාසීන්, ලෝවාසීන් සියලු දෙනාම ආරක්ෂා වේවා, සුරක්ෂිත වේවා කියලා අපි මේ විලාසෙදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සසර දුක නිමා කොට පතන බෝධිතුන් චතුරාර්ය සත්‍ය පසක් කොට අමා මහ නිවනින් සැනසෙන්නට අද දවසේදී මේ සිද්ධ කරපු උතුම් මහා පින්කම අපගේ සසර ගමනට හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. උඩයි සියලු දෙනාටම දේවාන් සරණයි. ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ